ඔන්න ඉතින් අද ඇක්වලැබ් YouTube channel එකත් එක්ක එකතු වුණාලව ආයිබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් ඔයාලට ටැංක් එක දැක්ක ගමන් පේනවා ඉතින් කවුද ඉන්නේ කියලා. මෙන්න මේ බේටා ෆිෂ් ගේ බ්‍රීඩින් වීඩියෝ එක තමයි අද මම ඔයාලට ගහලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකකින් ඔයාලට මෙයාලගේ බ්‍රීඩින් ටැංක් සෙටප් එක කරන්නේ කොහොමද, අපි කොහොමද හොඳ බ්‍රීඩින් පැයයක් තෝරගන්නේ, ඊට පස්සේ මෙයාලගේ බ්‍රීඩින් ප්‍රොසෙස් එක වෙන්නේ කොහොමද, අවසාන වශයෙන් මේ ඉන පැටවුන්ට මේ බිත්තර වලින් එළියට එන පැටවුන්ට කන්න දීලා යනවම බලාගන්නේ කොහොමද වගේ ගොඩක් දේවල් ඔයාලට මේ වීඩියෝ එකකින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක ටයිම් ස්ටැම්ප් කරලා තියෙන්නේ. ඔයාලට අදාළ කොටසක් තියෙනවා නම් මේකෙන් අදාළ වෙන්නේ එක කොටසයි නම් ඔයාලට පුළුවන් ස්කිප් කරලා බලන්න. එහෙනම් අපේ වීඩියෝ එක ඉතින් මේ බේටා ෆිෂ් ලගේ බ්‍රීඩින් ටැන්ක් සෙටප් එක මම කරුණු 6ක් යටතේ ඔයාලට පැහැදිලි කරනවා. ඒකෙන් මම පළවෙනි කාරණාව විදිහට ගන්නේ මෙයාලගේ බ්‍රීඩින් ටැන්ක් එකේ දිග. මෙයාලගේ බ්‍රීඩින් ටැන්ක් එකේ දිග අපි ගන්නවා නම් අඩියක විතර ටැන්ක් එකක් තමයි ඕන. මොකද ඕනට වඩා ටැන්ක් එක පොඩි කරන්න ගියොත් මෙයාලා ස්ට්‍රෙස් වෙනවා. ඒ නිසා අඩියක විතර ටැන්ක් එකක් තමයි මෙයාලට හොඳටම ගැලපෙන්නේ බ්‍රීඩින් ප්‍රොසෙස් එක සිදු කරගන්න. දෙවෙනි කාරණාව තමයි මෙයාලගේ ටැන්ක් එකේ උස. ඉතින් මේ බේටා ෆිෂ් බ්‍රීඩ් කරද්දී අපි ජල මට්ටමේ උස පවත්ව ගන්න ඕන සාමාන්‍යයෙන් අඟල් 4-5 අතර ප්‍රමාණයක. මේ ජල මට්ටමේ උස වැඩි වෙන්න දැන් මේ ගාන්ට වගේ තියලා බ්‍රීඩ් කරන්න ගියොත් අපේ ඵලදාව අඩු වෙන්න පුළුවන්. ඒකට හේතුව ඇයි එහෙම වෙන්නේ ඇයි කියලා මම ඔයාලට මෙයාලගේ බ්‍රීඩින් ප්‍රොසෙස් එකේදී පැහැදිලි කරන්නම්. ඒක නිසා ඔයාලා දැනට මතක තියාගන්න සාමාන්‍ය අඟල් 4-5 අතර ප්‍රමාණයක උසකට වතුර පෙරවුවාම ඇති මෙයාලගේ බ්‍රීඩින් ටැන්ක් එකට. තුන්වෙනි කාරණාව තමයි මෙයාලා මේ බ්‍රීඩින් ප්‍රොසෙස් එකේදී මේ පිරිමි සතා ගොඩක් ඇග්‍රසිව් වෙනවා. ඉතින් එතකොට ඇග්‍රසිව් වෙනකොට ගෑනු සතාට කොටන්න කරන්න ඒ වගේ දේවල් වලට පෙළඹෙනවා. ඒ නිසා අපි මේ ටැංක් එකේ කොනකට වෙන්න වගේ හයිඩින් ප්ලේසස් හොදලා තියෙනවා නම් ගොඩක්ම හොඳයි. ඒකට අපිට පාවිච්චි කරන්න පුළුවන් ලයිව් ප්ලාන්ට්ස් පාවිච්චි කරන්න පුළුවන්. ආට ආටිෆිෂල් ප්ලාන්ට්ස් පාවිච්චි කරන්න පුළුවන්. ලයිව් ප්ලාන්ට්ස් පාවිච්චි කරනවා නම් තමයි ගොඩක්ම හොඳ. මොකද ඒක සතුන්ටත් හොඳයි. ඊට පස්සේ අර එන පුංචි ෆ්‍රයිලට පුංචි පැටවුන්ටත් ඒක ගොඩක් හොඳයි. ටැන්ක් එකේ මුල්ලකට වෙන්න මෙන්න මේ වගේ පුංචි කැලයක් වගේ පොඩ්ඩක් හැදුවම ඇති. ගොඩාක් ඕනේ නැහැ. ටැන්ක් එකේ කොනකට වෙන්න පුංචි හයිඩින් ප්ලේසස් ටිකක් හදලා දුන්නාම ඇති මෙයාලට බ්‍රීඩ් වෙන්න. හතරවෙනි කාරණාව තමයි මේ යට සර්ෆේස් එක. එහෙම නැත්නම් මේ යට ටැන්ක් එකේ අඩිය මේ වගේ ගල් අනම්මනම් දාලා තියන්න එපා. ඔයාලා ඒක ෆ්‍රී තියන්න, නිදහසේ තියන්න. මෙන්න මුකුත් පාවිච්චි කරන්න එපා. මොකද මේ මෙයාලා බ්‍රීඩ් වෙනකොට මේ බිත්තර මේ ගල් අස්සේම යනවා. එතකොට මෙයාලට සමහර වෙලාවට ඒක මග ඇරෙන්න පුළුවන්. ඒකත් බලපානවා අපේ ඵලදාව අඩු වෙන්න. ඒක නිසා අර මං කිව්වා හයිඩින් ප්ලේසස් ටිකට විතරක් ටැන්ක් එකේ මුල්ල ඉතුරු කරලා අනිත් සේරම නිදහසේ තියන්න, මුකුත් පාවිච්චි කරන්න නැතුව ෆ්‍රී තියන්න. පස්වෙනි කාරණාව තමයි අපි මොනවා හරි ෆ්ලෝටින් සර්ෆේස් එකක් එහෙම නැත්නම් පාවෙන පෘෂ්ඨයක් පාවිච්චි කරන්න ඕන මෙයාලගේ බ්‍රීඩින් ටැන්ක් සෙටප් එකේදී. මොකද මේ අපි දන්නවා මේ බේටා ෆිෂ් වෙන කූඩුවක් හදනවා. ඒගේ බබල් නෙස්ට් එක. ඒක තමයි මේ බ්‍රීඩින් ප්‍රොසෙස් එකේ වෙන වැදගත්ම අංගය. මේ බබල් නෙස්ට් එක හරියට නැත්නම් අපිට ඵලදාවක් ගන්න බෑ හොඳ. මොකද ඒකේ තමයි මේ බබල් නෙස්ට් එකේ තමයි මෙයාලා බිත්තර තැම්පත් කරන්නේ. අන්න ඒ හේතුව නිසා අපි හොඳ ස්ට්‍රොං බබල් නෙස්ට් එකක් හදන්න මෙයාලට පෘෂ්ඨයක් සර්ෆේස් එකක් හදලා දෙන්න ඕනේ. ඒක නිසා ගොඩක් අය මේකට රිජිෆෝම් පාවිච්චි කරනවා, කෙහෙල් කොළ, කොට්ටාප්පු කොළ වගේ දේවල් පාවිච්චි කරනවා. ඉතින් ඔයාලට ඒකෙන් කැමති එකක් පාවිච්චි කරලා මෙහෙම යට මෙන්න මේ යට නෙමෙයි උඩ මෙන්න මේ හරියෙන් පා කරලා තිබ්බාම ඇති ඒක එහාම යන වෙන්න මේ මෙහෙම ටැංක් එක එහාට මෙහාට යන්නේ නැතුව මේ හරියට වෙන්න ගානට ෆිට වෙන්න ඒ වගේ ස්ටයිරෝෆෝම් එකක් හරි කෙහෙල් කොළයක් හරි පාවිච්චි කරන්න පුළුවන්. මෙයා ගිහිල්ලා ඒක යටින් එයාගේ බබල් නෙස්ට් එක ලස්සනට හදනවා. මෙතනදි තව දෙයක් කියන්න ඕන. ඔයාලා වීඩියෝ ක්ලිප් එකක් පෙන්නන්න මම ඒකෙදි මේ වගේ මේ සර්ෆේස් එකක් පාවිච්චි කරේ නෑ. ඒගලන්ට නිදහසේ යාලගේ කෝඩුව හදන්න දුන්නා. මොකද මට බලන්න ඕන වුණා කොහොමද එහෙම නොවෙන්නේ. මොකද මෙයාලට ස්වභාවික පරිසරයේදී මේ කවුරු රිජිෆෝම් දාලා දෙන්නේ නෑනේ වෙන කූඩු හදන්න. ඉතින් යන්නේ හේතුව නිසා මෙයාලා නිකනුත් ඒක හදනවා. ඒවත් බ්‍රීඩ් වෙනවා. නමුත් ඔයාලට හොඳ ඵලදාවක් ගන්න ඕන නම් අර විදිහට සර්ෆේස් එකක් හදලා දෙන්න. මේ බබල් නෙස්ට් එක කැඩෙන්නේ නැති වෙන්න. අවසාන 6 වෙනි කාරණාව තමයි ටැන්ක් එකේ ලයිටින්. මේ බේටා ෆිෂ් කියන්නේ ටිකක් ප්‍රයිවසි එකට කැමති මාළුවෙක්. ඒක නිසා මෙයාලගේ ටැන්ක් එක ඩිස්ටර්බ් වෙන්නේ නැති. ටිකක් එළිය අඩුද මේ වගේ ලයිට් එකක් නම් වැඩි. ඊට වඩා අඩු ලයිටින් තියෙන තැනක අපේ ටැන්ක් එක සෙන්ටර් කරලා තියනවා නම් ගොඩක් හොඳයි. මොකද ඒ වගේ පොසිෂන් එකක තියෙනකොට මෙයාලට කිසිම ඩිස්ට්‍රැක්ෂන් එකක් නැහැ. එයාලට ලස්සනට එයාලගේ වැඩේ පාඩුවේ නිදාසේ කරගන්න පුළුවන්. ඒක නිසා අපි ටැන්ක් එක ලයිටින් අඩු, ඩිස්ටර්බ් නැති, බිසි නැති තැනක පාඩුවේ තිබ්බාම මෙයාලට අවශ්‍ය පහසුකම් ටික දීලා ලස්සනට බ්‍රීඩ් වෙනවා.
ඒගා පාට් එක තමයි අපි කොහොමද බ්‍රීඩින් පෑ එකක් හොයාගන්නේ කියන එක. ඉතින් බ්‍රීඩින් එක තමයි ඉතින් මේ ප්‍රොසෙස් එකේදී අපි බලන්න ඕන තවත් වැදගත්ම කාරණාවක් තමයි බ්‍රීඩින් පෑ එකක් තෝරගන්න එක. ඉතින් සමහරව ඉන්නවා කඩේට ගියා බේඩ ෆිෂ් ජෝඩුවක් ගෙනාවා ටැංකියට දැම්මා. බ්‍රීඩ් වෙනවා. ඉතින් එහෙම නිකන් උඩ බල ගත්ත තට්ටක් වගේ සතු බ්‍රීඩ් කරන්න එපා. ඉස්සෙල්ලා හොඳට බලන්න ගිහිල්ලා අපිට තෝරගන්න අපිට ඕන කලර් එක මොකද්ද? අපිට ඕන වෙරයිටි එක මොකද්ද? ක්‍රවුන් ටේල්ද half moon ද ඔයාලට අවශ්‍ය වෙරයිටි එක තෝරගන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ කලර් එක තෝරගන්න. කලර් එක තෝරගෙන ඒකෙන් පෑ එකක් තෝරගන්න. ඉතින් මම අර කලින් කිව්ව කරුණු කාරණා ටික සලකලා බැලුවට පස්සේ අපි ඊගාවට කරන්න ඕන දේ තමයි මේ පෑ එක තෝරගෙන ඒ දෙන්නා වෙන වෙනම හොඳ විනිශ්චයකට ලක් කරන්න ඕන. අපි හොඳට බලන්න ඕනේ ඒ දෙන්න දිහා. මොකද මේ ගෑනු සතා සහ පිරිමි සතා හොඳ නිරෝගී වගේම ශක්තිමත් වෙන්න ඕන. මොකද මෙයාලට ලොකු ප්‍රොසෙස් එකක් ලොකු කාර්යභාරයක් තියෙනවා එතෙන්දි කරන්න. ඉතින් ඒක නිසා අපි බලන්න ඕනේ දැන් පිරිමි සතාව වෙනම අරගෙන එයාගේ වරල් කැඩිලාද? මෙයා ඇක්ටිව්ද? මෙයාගේ පැරසයිට් ආසාදන ඇවිල්ලාද? බැක්ටීරියා ආසාදන ඇවිල්ලාද? ඒ වගේ හොඳට අපි විනිශ්චයකට ලක් කරන්න ඕන. මොකද අපි හොඳ නිරෝගී මාළුවෙක් ශක්තිමත් මාළුවෙක්ගෙන් තමයි හොඳ ඵලදාවක් අපිට ගන්න පුළුවන් වෙන්නේ. ගෑනු සතාටත් ඒ වගේම තමයි. ගෑනු සතා සහ මේ දෙන්නව කියලා අපි හොඳට බලන්න ඕන මෙයාලගේ පැරසයිට් ඇවිල්ලාද? කොහොමද තත්ත්වය ඇක්ටිව් ඉන්නවද? ඔය ඔක්කොම බලලා ඉවර වෙලා අපි ගන්න ඕන හොඳ කලර්ෆුල් ඇක්ටිව් හෙල්දි මාළුවෙක්. ඒ වගේ තෝරගෙන ගත්තට පස්සේ තමයි ඒ වගේ තෝරගත්තට පස්සේ තමයි අපිට හොඳ බ්‍රීඩින් එකක් කරගන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඉතින් දැන් තියෙන්නේ මට ඔයාලට මෙයාලගේ බ්‍රීඩින් ප්‍රොසෙස් එක පැහැදිලි කරන්න. මේ බ්‍රීඩින් ප්‍රොසෙස් එකට කලින් මේ අපි මෙයාලා බ්‍රීඩ් කරන්න දාන්න සතියකට විතර කලින් ඉඳන් මේ ජෝඩුවට හොඳට කන්න දෙන්න ඕන අපි. හොඳ ප්‍රෝටීන් බහුල ආහාර වේලක් දෙන්න ඕන. මොකද පිරිමි සතාට හොඳ ප්‍රෝටීන් ආහාර වේලක් ලැබෙනකොට එයාට හොඳ ශක්තියක් එනවා වගේම ගෑනු සතාගේ ඇඟේ හොඳ බිත්තර වර්ධනයකුත් සිද්ධ වෙනවා. බිත්තර හොඳට හැදෙනවා එයාගේ ඇඟේ පුෂ්ටිමත්ව හැදෙනවා. අන්නේ හේතු නිසා අපි මෙයාලට දවස් 7ක් විතර යනකම් හොඳට කන්න දෙන්න ඕන මේ බ්‍රීඩ් එකට දාන්න කලින්. ඒකෙන් පුළුවන් අපිට හොඳ ඵලදායකට යන්න. අපිට එයාලට බිත්තර කහමද දෙන්න පුළුවන්. තව අපිට හොඳ හයි ප්‍රෝටීන් කෑම එකක්. ඊට පස්සේ අපිට එයාලට පුළුවන් පුංචි මස් කෑල්ලක් එහෙම තම්බලා දෙන්න, පොඩි කෑල්ලක් කඩලා දෙන්නට කන්න. ඒ වගේ හොඳ ආහාර වේලක්. ඔයා ගාව ලයිව් ෆීඩ් තියෙනවා නම් ඔයාට බ්ලඩ් වර්ම්ස් වගේ ඒවා දෙන්න පුළුවන්. ඉතින් බ්ලඩ් වර්ම්ස් වගේ ඒවා නම් මම නම් දුන්නේ. මම දුන්නේ බිත්තර කහමද සහ මස්. ඉතින් ඔන්න දැන් තමයි මේ බ්‍රීඩින් ප්‍රොසෙස් එකේ හොඳම කොටස, හොඳම එක්සයිටිං පාර්ට් එක. මේ ගෑනු සතාව පිරිමි සතාට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන එක. මොකද ස්වභාවික පරිසරයේදී නම් මේ ගෑනු සතා තමයි හොඳට පෙන කුඩුවක් හදලා තියෙන ශක්තිවන්ත පිරිමි සතාව තෝරගන්නේ. දැන් නමුත් අපි මේ උලන්ට කරන්නේ දැන් බලහත්කාරකමක්. අපි ජෝඩුවක් තෝරගෙන ඉවරයි. අන්නේ තෝරගත්ත හින්දා තමයි මේ පිරිමි සතාට ගෑනු සතාව අපිට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න ඕනේ. හඳුන්වලා දෙන්න ඕනේ. අපි මේකට මොනවා හරි භාජනයක් පාවිච්චි කරලා, ඒ කියන්නේ භාජනයේ විනිවිද පේන්න ඕන. විනිවිද පේන භාජනයක් පාවිච්චි කරලා මේ ගෑනු සතාව ඒකට දාලා එයාව පිරිමි සතාට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න ඕන. කොයිම වෙලාවකවත් මේ දෙන්න එකපාරට මික්ස් කරන්න එපා. එයාට හඳුන්වලා දීලා ඉන්න ඕන මුලින්ම. ඉතින් ගොඩක් අය මේකට පාවිච්චි කරනවා ජෑම් බෝතල්. ජෑම් බෝතල් දැන් මම නම් පාවිච්චි කරන්නේ ප්ලාස්ටික් කෝප්පයක්. මොකද මේක විනිවිද පේන නිසා. දැන් තමයි ලස්සනම කෑල්ල යන්නේ. මේ ගෑනු සතාව මේ පිරිමි සතාට ඉන්ට්‍රොඩියුස් කරලා දෙනකොට පිරිමි සතායේ ගෑනු සතාව ආකර්ෂණය කරගන්න අමුතු නැටුමක් දානවා. වටේ ගිහිල්ලා එයාගේ කලර්ස් පෙන්නනවා. ඔක අපේ භාෂාවෙන් කිව්වොත් එහෙම කුකුල් පාට් එක දානවා. මෙතනදී පිරිමි සතාගේ පාටත් ටිකක් අඳුරු වෙනවා. මේ ගෑනු සතා ඊට පස්සේ එයාගේ පාටත් අඳුරු කරගන්නවා. පිරිමි සතාට කැමති වගේ නම් පිරිමි සතා කෙරේ පොඩි උනන්දුවක් තියෙනවා නම් ඒ භාජනය ඇතුලේ ඉන්න ගමන්ම මේ ගෑනු සතා එයාගේ පාට අඳුරු කරගන්නවා. ඒ වගේම එයාගේ ඇඟේ සිරස් අතට පොඩි ඉරියනවා. එයාගේ නම් ඒක පැහැදිලිව බලා ගන්න අමාරුයි. අනිත් බේටා ෆිෂ් ලගේ අනිත් වෙරයිටිස් වල මේක මතුවෙනවා. මේකට කියනවා බෝරින් පැටර්න් කියලා. මේක මතුවෙනවා කියන්නේ මේ වගේ දෙයක් බලා ගන්න පුළුවන් කියන්නේ මේ ගෑනු සතා මේ බ්‍රීඩින් එකට සූදානම් කියන එක. අපේ බේටා ෆිෂ් මේල් කෙනා ගෑනු සතාව දැක්කලා පැය 24ක් ඇතුළත එයාගේ පෙන කුඩුව ටට් ගාලා හදනවා. ඊට කලිනුත් මේ ගෑනු සතාව දකින්න කලිනුත් පොඩි පොඩි බෝල තියෙන්න පුළුවන් ටැංක් එකේ. නමුත් මෙයා එක හරියට තිතටම හදන්න ගන්නේ ගෑනු සතාව දැකලා පැය 24ක් ඇතුළත. ඉතින් අපේ මේ බේටා ෆිෂ් යාගේ කූඩුව පෙන කූඩුව හදලා ඉවරුනහම ගෑනු සතාව බ්‍රීඩින් ටැංක් එකට නිදහස් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් වෙන්නේ මේ ගෑනු සතාව ඉන්ට්‍රොඩියුස් කරලා පැය 6ක් 8ක් වගේ ගියාට පස්සේ එයාව ටැංක් එකට එකතු කරන එක. මොකද බේටා ෆිෂ් ටට්ටක් ගාලා එයාගේ පෙන කූඩුව හදලා ඉවර කරනවා. මෙතනින් තව වැදගත්ම දෙයක් කියන්න ඕන. දැන් මේ බේටා ෆිෂ් යාගේ කූඩුව හදනකම් පැය 6ක් 8ක් අර පොඩි භාජනය ඇතුලේ ගෑනු සතාව තියන්න එපා. හැමෝම සමහර අවස්ථාවලදී මේ ගෑනු සතාව මැරෙනවා.
ඒක නිසා අපි මෙයාව මේ ගෑනු සතාව පිරිමි සතාට හඳුන්වලා දීලා පිරිමි සතා පෙන කූඩුව හදන්න ගත්තට පස්සේ ගෑනු සතාව අයින් කරලා වෙන ටැංකියකට දාලා තියන්න අර පිරිමි සතා ඒ කූඩුව හදලා ඉවර වෙනකම්. කූඩුව හදලා ඉවරනාට පස්සේ ආව අර මේ ටැංක් එකට දාන්න බ්‍රීඩින් ටැංක් එකට. නැතුව අර මේ පොඩි භාජනයේ පැය 6ක් 8ක් තියන්න එපා. ගොඩක් දුරට මේ ගෑනු සතා මැරෙනවා. මොකද යාර බිත්තර ගොඩක් තියාගෙන මේ හොඳට පෝෂණය වෙලා පුෂ්ටිමත්ව ඉන්නේ. ඉතින් එහෙම කෙනෙක් වර චූටි තැනක තියෙනකොට එයාට ස්ට්‍රෙස් වෙලා එයා මැරෙන්න උනත් පුළුවන්. පිරිමි සතා පෙන කූඩුව හදලා ඉවරනාට පස්සේ අපි ගෑනු සතාව ටැංක් එකට එකතු කරගන්න ඕන. ඒ වෙලාවේදී පිරිමි සතා සාමාන්‍යයෙන් ගෑනු සතාගේ පස්සෙන් පන්නයි, එයා වටේ නටයි, පොඩක් කොටයි, ඒ වගේ දේවල් තියෙනවා. ඒක ටිකක් වෙලා යනකන් තියෙන එක සාමාන්‍යයි. මේ ඒක තමයි මං කිව්වා ටැංක් එකේ හයිඩින් ප්ලේසස් ටිකක් හදන්න කියලා. ඒක තමයි ඒකේ අවශ්‍යතාවය. ඔම ටිකක් වෙලා යනකොට මේ ගෑනු සතා මේ බබල් නෙස්ට් එක එහෙම නැත්නම් මේ පෙන කූඩුව ගාවට ගිහිල්ලා පොඩ්ඩක් බලනවා. මොකද මේ පෙන කූඩුව තමයි බ්‍රීඩින් ප්‍රොසෙස් එකේ වැදගත්ම පාර්ට් එක. මේ පෙන කූඩුව හරියට හොඳ ශක්තිමත්ව නැත්තම් මේ ගෑනු සතා මේ පිරිමි සතාව ප්‍රතික්ෂේප කරනවා. එහෙම වුණොත් වැඩේ අවුල් වෙනවා. ඒක තමයි මම කිව්ව හොඳ ශක්තිමත් පිරිමි සතෙක් හොයාගන්න ඕන. මේ පෙන කූඩුව තමයි මේ බ්‍රීඩින් ප්‍රොසෙස් එකේ වැදගත්ම අංගය. පිරිමි සතා හදපු පෙන කූඩුව දුර්වලයි නම් ඒක වැඩක් නැත්තම් ගෑනු සතා ඒ හරියෙන් වේගෙන් පීනලා යනවා. එහෙම නැත්තම් මේ පෙන කූඩුව කඩලා දානවා. ඉතින් ඒක තමයි සබාදහම. මොකද මේ සබාදහමේ කිසිමත් වෙලාවකදී දුර්වලයාට තැනක් නැහැ. දුර්වලයාව ගණන් ගන්නේ නැහැ. ඒක මේ ලෝකේ හැටියක්. ඒක සත්තුන්ටත් මිනිස්සුන්ටත් ඔක්කොටම පොදුයි. ඒක නිසා හැම වෙලේම ශක්තිමත්ව ඉන්න බලන්න. කොහොම වුණත් මේ ගෑනු සතා බැරි වෙලා හරි පිරිමි සතාව ප්‍රතික්ෂේප කරොත් මේ බ්‍රීඩින් එකට අකමැති වුණොත් හැංගිලාම ඉන්න ගත්තොත් එහෙම අපිට නැවතත් try කරන්න වෙනවා. මොකද මේ පෙන කූඩුව අයින් කරලා දාලා නැවතත් ආය අර කලින් කරපු ස්ටෙප් ටික කරන්න ඕන. පිරිමි සතාට ගෑනු සතාව හඳුන්වා දීලා අරයට පෙන කූඩුව හදන්න දීලා අන්න ඒ විදිහට කරන්න වෙනවා. ඒ කරලත් හරියන්නේ නැත්නම් අපිට වෙන පෙයා එකක් තෝරගන්න සිද්ධ වෙනවා. ගොඩක් වෙලාවට මේ ගෑනු සතා බිත්තර දාන්න කැමති වෙනකම් පිරිමි සතා යාගේ පස්සෙන් පන්නනවා, යාගේ වටේ නටන්න ගන්නවා, පොඩක් වෙලා කොටනවා. ඒක නිසා අපි පොඩ ඇටෙන්ෂන් එකේ ඉන්න ඕන. ගෑනු සතාට දරා ගන්න බැරි වෙන තරමට වෙලාවකට කොටන්න පුළුවන්. කොහොම හරි අවසානයේ ගෑනු සතා කැමති වුණාම මේ බ්‍රීඩින් ප්‍රොසෙස් එක ආරම්භ වෙනවා. අර මං කලින් කිව්ව කාරණා ටික, ඒ සිද්ධීන් ටික ලස්සනට පියවරෙන් පියවර උනාට පස්සේ මේ දෙන්න බිත්තර දාන්න පටන් ගන්නවා. ඉතින් දැන් ඔයාලට පේනවා මේ පිරිමි සතා මොකද්ද කරන්න කියලා. මේ පිරිමි සතා ගෑනු සතාව අල්ලගෙන එයාව උඩුබෙලිය අතට හරවලා තෙරපනවා. ඒ තෙරපන්නේ මේ ගෑනු සතාගේ බඩේ තියෙන බිත්තර ටික එළියට ගන්න. ඒ බිත්තර එළියට එන්නේ සංසේචනය වෙලා. එහෙම නැත්නම් ෆර්ටිලයිස් වෙලා. ඉතින් ඔයාලට පේනවා දැන් ඔහොම ටිකක් වෙලා අල්ලගෙන ඉඳලා මේ පිරිමි සතා ගෑනු සතාව අතාරිනවා. ඒ අතාරිනකොට අර ඔයාලට පේනවා චූටි තිත් වගේ යනවා. ඔය යන්නේ බිත්තර. මේ පිරිමි සතා ටට්ටක් ගාලා ওই බිත්තර ටික එකතු කරගෙන අර පෙන කූඩුවේ ගිහිල්ලා අලවනවා. ඒ අතරතුර මේ ගෑනු සතා නිකන් මැරිලා වගේ උඩ පාවෙනවා. ඒක ඇත්තටම මැරිලා නෙමෙයි, යාගේ පීඩනය තමයි මේ පිට කරන්නේ. යාගේ අමාරු ආතතිය. ඒකයි මම කලින් කිව්වේ මේ බ්‍රීඩින් ප්‍රොසෙස් එක සඳහා මේ ජෝඩුව හොඳ ශක්තිමත්ව ඉන්න ඕනි කියලා. දැන් ඔයාලට පේනවා මේ ගෑනු සතා යටට යනවා. මේ යටට යන්නේ ඔය යට වැඩිච්ච බිත්තර ටික කන්න. ගෑනු සතා බිත්තර කනවා. ඉතින් ඒකයි මම අර ඔයාලට කලින් කිව්වේ ටැංක් එකේ උස ගැන. අඟල් 5කට 4කට තියන්න කියලා. දැන් මගේ ටැංක් එකේ මේ උස ගොඩාක් වැඩි. මොකද මට මේ අර වෙන්න පුළුවන් අක්‍රමිකතාව ටික පෙන්වන්න ඕන නිසා තමයි මම මේ විදිහට මේ සෙටප් එක කරේ. මේ ගෑනු සතා ගිහිල්ලා ওই බිත්තර ටික කනවා. දැන් උස අඩු වුණාම වෙන්නේ එතකොට දැන් මේට ෆිෂ් බ්‍රීඩ් වෙලා බිත්තර ටික යටට වැටෙනකොට ගොඩක් වතුරේ උස අඩු වුණාම අර පිරිමි සතාට පුළුවන් ටට්ටක් ගාලා බිත්තර ටික අහුල ගන්න. එයා පෙන කූඩුවේ අලවලා ආයි යටට එනවා. අර ගෑනු සතා උඩ පාවෙනවනේ. පාවෙලා ඒ ඉන්න ටික ඒ වෙලාව ඇතුළත අර පිරිමි සතාට පුළුවන් අර බිත්තර ටික ටට්ටක් ගාලා අහුල ගන්න. දැන් ටැංක් එකේ උස වැඩි වුණාම වෙන්නේ පිරිමි සතා ගොඩාක් දුර පීනන්න ඕන. යටට යන්න ඕන. යටට ගිහිල්ලා බිත්තර ටික එකතු කරන් උඩට එන්නත් ඕන. එතකොට අර ගෑනු සතා ඇවිල්ලා අර බිත්තර ටික කනවා. ඔන්න ඕකයි මං කිව්වේ මේක අපේ ඵලදාවට බලපාන දෙයක් කියලා. මම දැන් ඔයාලට ඒක හොඳට පැහැදිලි ඇති. මං කියපු දේ තව තවත් ඔයාලට පැහැදිලි වෙන්නේ නැති මේ වීඩියෝ එක බලන ගමන්. අර පිරිමි සතාට කරගන්න දෙයක් නැහැ. එයා බිත්තර ටික එකතු කරගන්නකොට ගෑනු සතා ටට්ටක් ගාලා ගිහිල්ලා ඒ ටික කාලා දාලා. දැන් මෙයා ලස්සනට ගිහිල්ලා ඔය බලන්න අර පෙන කූඩුවේ බිත්තර ටික අවලවනවා. අර ඒ පෙන බෝලස්සට ඒ බිත්තර යවනවා. ඒක හරිම ලස්සනයි මේ ප්‍රොසෙස් එක. ගෑනු සතත් ඇවිල්ලා ඒවා කන්න හදනවා. අමන්නේ මේ බිත්තර දැමීමේ ක්‍රියාවලිය විනාඩි 15ක් 20ක් වගේ සමහරවිට පැය භාගයක් විතරත් වෙනවා. ඒක හරියටම කියන්න බෑ මෙන්න මේ වෙලාවට මේක ඉවර වෙනවා කියලා. මොකද ගෑනු සතා සාමාන්‍යයෙන් බිත්තර 50ත් 60ත් අතර ප්‍රමාණයක් තියාගෙන ඉන්නවා. ඕක වෙනස් වෙන 50ට අඩු වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්. උපරිමම 500ක්. නමුත්
සාමාන්‍යයක් විදිහට ගත්තොත් අපිට හම්බෙන්නේ බිත්තර 30 50 60 70 80 ඔයන්න ඔය අතර පරාසය තමයි ගොඩාක් වෙලාවට හම්බෙන්නේ. මෙතනදි කෙනෙක් අහන්න පුළුවන් දැන් මම ඔයගලන්ට මේ බ්‍රීඩින් ටැන්ක් සෙටප් එක කරද්දි කිව්වනේ අඩිය මුකුත් තියන්න එපා කියලා. ඉතින් මං අඩිය ගලුත් දාලා තියෙනවා කියලා. එහෙම ප්‍රශ්නයක් කරගන්න එපා. ගල් ටික ඈත් කරලා තියෙන්නේ සතාට එක ගන්න පුළුවන්. සහ මට පෙන්නන්න ඕන වුණා මේ ගල් තිබ්බහම මොකද්ද වෙන්නේ කියලා. ඉතින් අනේ ප්‍රායෝගික ගැටලු ටික පෙන්වන්න ඕන නිසා තමයි මම මේ විදිහට මේ සෙටප් එක කරේ. මොකද මේ වගේ පළවෙනි බීටා ෆිෂ් බ්‍රීඩින් එක නෙමෙයි. ඊගවට අපි මේ බ්‍රීඩින් ප්‍රොසෙස් එක අවසානයේ මේ මෙයාලා බිත්තර දාලා ඉවරයි කියලා දැනගන්නේ පිරිමි සතා ගෑනු සතාව පනලා දානවා. බිත්තර දාලා ඉවරනහම පනලා දානවා පෙන කූඩුව පැත්ත බලාත එන්න දෙන්නේ. ඒකයි මම අර හයිඩින් ප්ලේසස් හදන්නත් කිව්වේ. ඔය මේ කැලේ ඇස්සේ තමයි දැන් එයා හැංගිලා ඉන්නේ අර දීපු ෂොට් එකේ පවර් එකට. ඔයාට පේනවා එයා ඇතුළේ ඉන්නේ පිරිමි සතා යාව පනලා දානවා. ඔතෙන්දී අපිට තීරණය කරන්න පුළුවන් බිත්තර ටික ඉවරයි මේ ගෑනු සතාව අයින් කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඒක හොඳටම දැන් මේ ගෑනු සතා පොඩ්ඩක් එළියට ඇවිල්ලා ඉන්නේ. ආයෙ යාව පනලා දානවා අර කැලෑව ඇතුළට මේ පිරිමි සතා ඇවිල්ලා. ඉතින් අපි දැක්ක ගමන් මේ ගෑනු සතාව පුළුවන් තරම් ඉක්මනට මේකෙන් අයින් කරලා දාන එක තමයි හොඳ. නැත්තම් එයාට නැගිට ගන්නවත් බැරි විදිහට මේ පිරිමි සතා එයාට පහර දෙන්න පුළුවන්. ඔන්න දැන් අපි මේ වීඩියෝ එකේ අවසාන පාර්ට් එකට ඇවිල්ලා තියෙන්නේ. බිත්තර පුපුරලේ පැටව එළියට ගන්න විදිය තමයි මේකෙදි මම කතා කරන්නේ. ඔයාලට පේනවා මේ පෙන කූඩුවේ පුංචි ඔය පෙන අස්සේ තියෙනවා සුදු පාට තිත් ගොඩාක්. ඔය තියෙන්නේ මේ බීටා ෆිෂ් ගේ බිත්තර ටික. ඉතින් ඔයාලට ඔය zoom කරලා පෙන්නන්නම් ඔය බලන්න කොච්චර තියෙනවද කියලා. හරිම ලස්සනයි මේක තමයි මේ සතුන්ගේ අපිට ගොඩාක් දේවල් බලන්න පුළුවන්. හරි ලස්සන දේවල් තියෙනවා මෙයාලව හොඳින් අධ්‍යයනය කරනකොට. සතෙක්ව පොඩි කාලේ ගෙනල්ලා කන්න දීලා ලොකු කරගත්ත පළියටම එයාට ඒ සතා ගැන ලොකු අත්දැකීමක් ගන්න බෑ. ඒ අපි සතෙක්ව හදනවා නම් අපි සතා ගැන හොඳ අධ්‍යයනයක් කරන්න ඕන. එහෙම තමයි හොඳ සතෙක්ව නිරෝගීව හරියට බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයාලට පේන්නේ මෙයාලා බිත්තර දාලා දවස් 2කට පස්සේ. يعني බිත්තර දාපු දවස නෙමේ ඊට පහුවෙනිද දවසේ මේ බිත්තරවල ස්වභාවය. ඔයාලට පේනවා මේ යට චූටි කෙඳි වගේ ටිකක් තියෙනවා. මේ පෙන කූඩුව ඇතුලේ මේ පැටවුන්ගේ අර නැට්ට තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ එළියට. ඔය චූටි නිකන් මුල් කෙඳි වගේ නිකන් හරි සියුම් කෙඳි ටිකක් ඔයාලට පේනවා මේ බබල් නෙස්ට් එකේ ඔය. මේ පිරිමි සතා කරන්නේ මේ වැටෙන පැටවුන් අල්ලලා ආයේ පෙන කූඩුවෙන් තියෙනවා. එයාලව හරියනකම් ඔය වැටෙන පැටවුන් ඔය චූටි පැටියෙක් වැටෙනවා පේනවා ඔයාලට ඔය. පොඩි කට්ටිය වැටෙනවා. ඉතින් මේ පිරිමි සතා කරන්නේ යාළුවා අල්ලන් ගිහිල්ලා ආයෙ ඔය ඔතනින් ඔය පෙන කූඩුවෙන් තියෙනවා. මේක තමයි මෙයාලගේ දෙවනි දවස. ඊගාවට අපි බලමු මෙයාලා තුන්වෙනි දවසේ කොහොමද හැසිරෙන්නේ කියලා. ඔන්න අපේ තුන්වෙනි දවස. ඔයාලට පේනවා මෙයාලා මේ ටැංක් එකේ හැම තැනම ගිහිල්ලා ඔය පුංචි නිකන් තිත් වගේ යනවා එහාට මෙහාට. ඔයාලට පේනවා යාලා පීනන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් මේක තමයි තුන්වෙනි දවසේ මේ පැටවුන්ගේ ස්වභාවය. කියන්නේ බිත්තර පුපුරන්න සාමාන්‍යයෙන් දවස් 3ක්. කියන්නේ පැය 36ත් 48ත් අතර ප්‍රමාණයක් තමයි යන්නේ වෙලාවක් යන්නේ. මේ තුන්වෙනි දවසේ පැටව දැක්ක ගමන් මෙයාලට කෑම දෙන්න එපා. එයාලට පොඩ්ඩක් බඩගිනි වෙන්න අරින්න. ඒ වගේම එයාලට පොඩ්ඩක් එහා මෙහා පීනන්න අරින්නත් ඕන. මම හිතන්නේ ඔයාලට පේනවා ඇති. මොකද මෙයාලව මේ කැප්චර් කරගන්න හරි අමාරුයි කැමරාවෙන්. ඔය චූටි පැටව ටිකක් ඔයාලට පේනවා මේ උඩ ඉන්නේ. එහාට යනවා මෙහාට යනවා පේනවා ඇති ඔයාලට. දැන් ඔයාලට තියෙන ප්‍රශ්නේ මෙයාලට දෙන කෑමනේ. ඉතින් මම කලින් කිව්වා වගේ මෙයාලව පොඩ්ඩක් දවසක් විතර තියන්න. ඊට පස්සේ බිත්තර කහමදෙන් පටන් ගන්න. එකපාරටම බ්‍රයන් ෂිම් දෙන්න එපා. බිත්තර කහමද ටිකක් අරගෙන පොඩි දීසියකට දාලා පීරිසියකට දාලා වතුර බින්දුවක් දාලා හොඳට කුඩු ඒක දිය කරන්න. වතුර බින්දු කීපයක් දාලා දිය කරලා මේ වතුරට ඒක දිය කරන්න කුඩු වෙලා යන්න. මේ පැටව එක කනවා. දවස් කිහිපයක් මේක කරන්න 3-4ක් කරන්න. මොකද මෙයාලා ලොකු වෙනකම්. ඊට පස්සේ ඔයාලට පුළුවන් බ්‍රයන් ෂිම් පැරමේසියා ඔය මොකක් හරි දෙයක් ඔයාලට දෙන්න. ඔයා ගාව මේ බ්‍රයන් ෂිම් නැත්තම් ඔයාලට ඒවා ස්කැච් කරලා ගන්න විදියක් නැත්තම් ඔයාලට හොඳ කෑමක් තියෙනවා. ඔය මේ කූනිස්සෝ ගෙනල්ලා හොඳට හොදලා වතුර පොදක්වත් නැති වෙන්න හොඳ තද අවුවේ වේල ගන්න. වේලලා ඔය කූනිස්සු ටික අරගෙන බ්ලෙන්ඩරේට දාලා හොඳට කුඩු කරන්න. කුඩු කරලා අන්නේ කුඩු එක මේ පැටවුන්ට දෙන්න. පැටව් සති 2-3ක් යනකොට ඔයාට පුළුවන් හොඳ හයි ප්‍රෝටීන් ෆීඩ් එකක්. ඔය ඇපෙක්ස් එකේ වගේම තියෙනවා පොඩි පිටි එකක් වගේ කෑම එක කුඩු එක. ඉතින් ඔන්න ඕක මේ පැටවුන්ට දෙන්න පුළුවන්. එයාලා කනවා හොඳට හැදෙනවා.
තව ඔයාට පුළුවන් මේ පැටව තව චුට්ට ලොකු වෙද්දි කුකුල් මස් වගේ දේවල් දෙන්න. කුකුල් මස් එහෙම තම්බලා පොඩි කෑලි කඩලා මෙයාලට දෙන්න. මෙයාලා කනවා. මොකද මේ බීටා ෆිෂ් ගේ මූලික අවධිය හොඳ ප්‍රෝටීන් අවශ්‍යතාවයක් ඕන. මං අර මේ ක්‍රෑෆිෂ් මේ බ්‍රීඩින් වීඩියෝ එකෙත් කිව්වා අර කූනිස්සන්ගේ කතාව. ඒකත් ගිහලා බලන්න. ඉතින් දැන් ඔයාලට පේන ඔය මාසෙකට පස්සේ කියන්නේ මෙයාලා බ්‍රීඩ් උනේ සැප්තැම්බර් 27 ඔය වීඩියෝ ක්ලිප් එක ගන්න මං ඔක්තෝබර් 28 වගේ. ඉතින් මාසෙකට විතර කාලයක් ගිහලා දින ඔය උඩින් ඩක් වීඩ් එකක් එහෙමත් මම වැව්වා. ඒ වගේ ඔයාලට කැමති නම් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඔය පුංචි ඉන්නවා යට. ඒගොල්ලෝ හොඳට පේනවා හොඳට හැදිලා තියෙනවා. ඒ වගේම අපි මතක ඇතුව පිරිමි සතාව අයින් කරනවා නම් හොඳයි. ගොඩක්ම පැටවුන්ට අර මේ බ්‍රීඩ් වෙලා ඒගොල්ලෝ බිත්තර වලින් එළියට ඇවිල්ලා දවස් 2ක් 3ක් යනකොට පිරිමි සතාව අයින් කරලා දැම්මම නම් හොඳයි. මොකද එයා පැටවුන්ව කන්න පෙළඹෙන්න පුළුවන්. ඉතින් ඔය දැන් ඔයාලට පේන්නේ මාස 2කමාරකට පස්සේ මේ පැටවුන්ගේ සයිස් එක කොහමද කියලා. මේකේ ගොඩක් අය හිටියා මං අයින් කරා. මොකද මේ ටැංක් එකේ ඔක්කොම නම් ලොකු කරගන්න බෑ. ඊට පස්සේ ඒගොල්ලන් අයින් කළා. මං පිරිමි සතාව මේකට දාලා තිබ්බ බලන්න මොකද වෙන්නේ කියලා. පිරිමි සතා යාලව පාන්නනවා ඒ වගේ දේවල් කරනවා. ඒ පොඩි කැලෑවක් වගේ තියෙන හින්දා ඒකම ප්‍රශ්නයක් නැහැ. මෙයාලා හැංගෙනවටක් ගාලා මං මේක හිටපු පැටව බොහොමයක් අයින් කරා. මොකද මේ මට ලොකු කරගන්න බෑ එච්චර. මොකද එච්චර ගොඩකට මට ෆැසිලිටිස් දෙන්න විදිහක් නැහැ. ඒක නිසා මං එයාලව හදන කෙනෙක්ට බාර දුන්නා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ බීටා ෆිෂ් ගේ බ්‍රීඩින් වීඩියෝ එක නිමාවටපත් වෙන්නේ. ඉතින් වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස මොකක්ද? පාලින් කමෙන්ට් කරන්න. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් පාලින් කමෙන්ට් කරන්න. අපේ Facebook page එක තියෙනවා, Instagram page එක තියෙනවා. follow කරලා join වෙන්න. අමතක නොකර subscribe කරන්න. එහෙනම් සුබ දවසක්.